අපි අද මේ පාඩමෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ස්ථායි ලුයිස් ව්‍යුහ නිර්මාණය කිරීම. ඒ ලුයිස් ව්‍යුහ නිර්මාණය කිරීමෙන් පසු දී ඇති විවිධ පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්ති හැඩය, බන්ධන ව්‍යාප්ති හැඩය, මුහුම් කරන අවස්ථා යනාදී. මීට පෙර පාඩමේදීත් සාකච්ඡා කළේ මේ ආකාරයෙන්ම අභ්‍යාස. අපි මේ පාඩමේදීත් මේ අභ්‍යාස සාකච්ඡා කිරීම බලාපොරොත්තු වන්නේ. මේ අභ්‍යාස වලින් බලාපොරොත්තු වෙන්නේ අපි ඔබේ දැනුම තව තවත් උපරිමය කරා ගෙන ඒම සඳහා. දැන් බලන්න බයිකාබනේට් නැත්නම් හයිඩ්‍රජන් කාබනේට්. බයිකාබනේට් හැවත් හයිඩ්‍රජන් කාබනේට් වල සැකිල්ල දීලා තියෙනවා. පරමාණු සැකිල්ල. බයිකාබනේට් හැවත් හයිඩ්‍රජන් කාබනේට් ඇනයනේ පරමාණු සැකිල්ල දීලා අපෙන් අහනවා මේ අයනය සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය. මේකේ ඍණාරෝපණයක් තියෙනවා. ඔබ දන්නවා ඍණාරෝපණය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ඔක්සි අම්ලයක. ඔබ දන්නවා කාබොනික් H2CO3 H2CO3 අම්ලය පළමු අයනීකරණයේදී එන හයිඩ්‍රජන් කාබනේට් ඇනයන කාබොනික් අම්ලය H2CO3 මෙතිය කාබන් වටා OH කාණ්ඩ දෙකයි. ඔක්සිජන් මේ OH කාණ්ඩයක් ඒ OH බන්ධනය විච්ඡේදනය වුණාම OH බන්ධනය කැඩුනම H මේ OH බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම ඔක්සිජන් ගත්තම H ගැලවිලා යනවා H ධනායනයක් හැටියට. ඔක්සිජන් මත එන ඍණාරෝපණයක්. ඒතර හයිඩ්‍රජන් කාබනේට් ඇනයනය සෑදෙන්නේ මෙන්න මේ ආකාරයේ බන්ධන කැඩීමකින්. මේ ඍණාරෝපණයේ තියෙන ඔක්සිජන් මත ඒ නිසා මේ ව්‍යුහේ ඍණ ආරෝපණය තියෙන ඔක්සිජන් මත එසේනම් HOO මේ ඔක්සිජන් දෙකෙන් කැමති ඔක්සිජන් පරමාණුක ඍණාරෝපණය දාන්න. දැන් අපි සංයුජතාව බලමු. ඔක්සිජන් වඩා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. අෂ්ටකය සම්පූර්ණ වෙන බන්ධන දෙකක් හදන්න ඕන. හරි බන්ධන දෙකක් හදලා මනම් මේ ඉලෙක්ට්‍රෝන ටික සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන ඉතුරු 4. මෙතන ස්ථායී තත්ත්වයටපත් වෙන්න අපි ද්විත්ව බන්ධනයක් දාමු. ඔක්සිජන් වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. 8ක් වෙන්න ද්විත්ව බන්ධනයක් දාමු. එතන O වඩා තියෙන ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන හැදුනම තව තියෙනවා ඉලෙක්ට්‍රෝන 4ක්. මෙතන ඔක්සිජන් වඩා ඉලෙක්ට්‍රෝන 6න් එකක් බන්ධන තව 5ක් තියෙනවා. ඍණ කියන්නේ පිටින් ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා. ඒතර 6යි. යුගල් 3 2යි 4යි 6යි. මේ තමයි පිළිගත හැකි ලුයිස් ව්‍යුහය. විභාගයකදී ඔබට පුළුවන් මේක වෙනුවට මෙතෙන්ට ද්විත්ව බන්ධනය දාලා මෙතෙන්ට ඒක බන්ධනය දාලා මෙතන ඍණාරෝපණය ලියන්න. ඒ නිසා පිළිගත හැකි ලුයිස් ව්‍යුහය කියලා කිව්වම එක්ක මේක නැත්නම් මෙන්න මේ ව්‍යුහය ඉදිරිපත් කරන්න පුළුවන් ඔබට HOCO O මත ඍණ මේ ආකාරයට මේ ව්‍යුහයත් නිවැරදි පිළිතුරක් හැටියට බාර ගන්නවා. ඒ නිසා ඔබගේ පිළිතුරු වලදී ඔබට කැමති විදියකට මේක හෝ මේක මේ ව්‍යුහ දෙකෙන් කැමති ව්‍යුහයක් නිර්මාණය කරන්න පිළිගත හැකි ස්ථායි ලුයිස් ව්‍යුහය සඳහා කැමති එකක් ඉදිරිපත් කළ හැකි. බලමු ඊළඟ කොටස. මෙම අයනයේ සම්ප්‍රයුක්ත ව්‍යුහයද මේකට සම්ප්‍රයුක්ත ව්‍යුහය අඳින්නලු. අපිට කියලා නැහැ අපි නිර්මාණය කරපු ව්‍යුහය අඳින්න එපා කියලා. ඒ නිසා අපි ඒ ව්‍යුහය ඉස්සල්ලා ගමු මේ විදිහට. මේ තියෙන HO
දිත්ත බන්ධනය මෙතන ඕ මත ඍණ. අපි ඊළඟ එකේ ලිව්වේ HO මෙතන දිත්ත බන්ධනය මෙතන ඒක බන්ධනය. මේ තමයි එක අවස්ථාවක්. මේ ඉලෙක්ට්‍රෝන යුගල් තුනයි. අපි මෙතන කරේ මේ ඉලෙක්ට්‍රෝන යුගල මේ බන්ධනය මතට එනකොට මේ බන්ධනය මෙහෙම කැඩුවා. එතකොට මේක දිත්ත බන්ධනය මේක ඒක බන්ධනය. මේ ව්‍යුහා නිර්මාණය කළා ලුයිස් ව්‍යුහා. එකිනෙක වෙනස් ලුයිස් ව්‍යුහා දෙකක් මේ නිර්මාණය වෙන්නේ. මේවට තමයි සම්ප්‍රයුක්තතාවය කියලා කියන්නේ. මේ සිම්පල් A ව්‍යුහය මේ සිම්පල් B ව්‍යුහය. අපිට බැරිද තවත් ව්‍යුහයක් නිර්මාණය කරන්න? මෙන්න මේ විදිහට. මේ එකසර යුගලය මේ බන්ධනය මතට පතිත කරමු. මේ බන්ධනය මෙහෙම කඩමු. මේ එකසර යුගලය මේ බන්ධනය මතට පතිත වුණාම මේක දිත්ත බන්ධනය වෙනවා. මෙතන දිත්ත බන්ධනය ඒක බන්ධනය වෙනවා. මේ ආකාරයට HO මෙතන දිත්ත බන්ධනයක් හැදෙනවා. මේ බන්ධනයක් හැදෙනවා. මේ එක සරයුග්මය මේ බන්ධනය මතට පතිත වුණා මේ ඒක බන්ධනය දිත්ත බන්ධනයක් වෙනවා. යුගල් දෙකෙන් එක යුගලයක් ඉතුරු වෙන්නේ. ඔක්සිජන් මත ධනාරෝපණයක් වෙනවා කාබන් මත ඍණාරෝපණයක් වෙන්න ඕන. කාබන් මත ඍණාරෝපණයක් වෙන්න ඕන. නමුත් මේ බන්ධනය කැඩීම නිසා ආපහු කාබන් මත ධන එන්න ඕන. ධන ඍණය කැපිලා යනවා. ඔක්සිජන් මත ඍණ එනවා. තව ඉලෙක්ට්‍රෝන යුග්මයක් මෙතනට එනවා. යුගල් දෙකයිනේ තියෙන්නේ තුනක් වෙන. එතකොට මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඔක්සිජන් මතට එනවා. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගලයත් ඔක්සිජන් මතට එනවා. මේ බන්ධනය හැදලා තියෙන ඉලෙක්ට්‍රෝන දෙකකින්නේ. ඒ නිසා ඒ ඉලෙක්ට්‍රෝන යුගලයත් ඔක්සිජන් මතට එනවා. එතකොට ඍණ වෙනවා ඔක්සිජන්. මෙතනත් ඍණ ආරෝපණයක් තිබුණා. මෙන්න මේ විදිහට. මේ C ව්‍යුහය. දැන් අපි ලුයිස් ව්‍යුහා නිර්මාණය කරා කීපයක්. සම්ප්‍රයුක්ත ව්‍යුහයද ඒ සම්ප්‍රයුක්ත ව්‍යුහ එකිනෙක සම්බන්ධ කරන්න මේ වගේ ඊතල නිර්මාණය කළා. ඒවැ සාපේක්ෂ ස්ථායීතාව පිළිබඳ අදහස් ABC බලන්න. ඒ ව්‍යුහය ස්ථායි නේද? වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ඍණාරෝපණයක් තියෙනවා. ඒක ස්ථායි ව්‍යුහයක්. සිම්පල් B වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ඍණාරෝපණයක් තියෙනවා. වඩා ස්ථායි අවස්ථාව. A සහ B ස්ථායි ව්‍යුහ. ඒ නිසා අපි ලියමු A සහ B ව්‍යුහයන් ස්ථායි වේ. A සහ B ව්‍යුහයන් ස්ථායි වේ. ඊට හේතුව වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් පරමාණුව මත ඍණ ආරෝපණයක් තිබීමයි. මේ ව්‍යුහ දෙකම A සහ B ව්‍යුහ දෙකම ස්ථායි. ඊට හේතුව තමයි වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ඍණ ආරෝපණයක් තිබීම. දැන් බලමු C ව්‍යුහය ගැන. බලන්න මේ ගැන. මොනවද ඔබට C ව්‍යුහය ගැන කියන්න පුළුවන්? කියන්න බලන්න ළමයි. C ව්‍යුහය ස්ථායිද අස්ථායිද? අස්ථායි. මොකද හේතුව? ඔබට පේන ඉතා පැහැදිලිව. කරුණු කාරණා දෙකක් කියන්න අස්ථායි වීමට. එකක් තමයි වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධනාරෝපණයක් පැවතීම.
දෙවෙනි ප්‍රභේදයේ පරමාණු කීපයකම ධන ඍණ ලෙස ආරෝපණ බෙදී පැවතීම. ඒ වගේම වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධනාරෝපණයක් තිබීමත් ප්‍රභේදයේ පරමාණු කීපයකම ආරෝපණ බෙදී පැවතීමත්. ඒ වගේම එකම වර්ගයේ පරමාණු මත මේ ධන ඍණ ලෙස ආරෝපණ බෙදීමත් අස්ථායීතාවට හේතුවක්. ඒ නිසා විශේෂ අස්ථායී වීමට හේතු සඳහන් කරමු. C ව්‍යුහය අස්ථායී. C ව්‍යුහය අස්ථායී. C ව්‍යුහය අස්ථායී. ඒකට හේතුව වශයෙන් කියමු වඩා විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය වඩා විද්‍යුත් ඍණ මූලද්‍රව්‍යයක් වන ඔක්සිජන් මත ධන ආරෝපණයක් පැවතීම. ඒ වගේම එකම වර්ගයේ පරමාණු මත ධන ඍණ ආරෝපණ බෙදී පැවතීම. එකම වර්ගයේ පරමාණු මත ධන හා ඍණ ලෙස ආරෝපණ බෙදී පැවතීම. ඒ වගේම ලියන්න බලන්න තව කරුණක් පරමාණු කීපයකම පරමාණු වැඩි සංඛ්‍යාවක ආරෝපණ බෙදී පැවතීම. මේ තමයි අස්ථායීතාවට හේතු. දැන් අපි හයිඩ්‍රජන් කාබනේට් වල සම්ප්‍රයුක්තතාව නිරූපණය කරා. සම්ප්‍රයුක්ත ව්‍යුහ වලින් සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක් ස්ථායී කිව්වා. තව ව්‍යුහයක් අස්ථායී කිව්වා. දැන් බලමු ඊළඟ කොටස. VSEPR වාදය භාවිතා කරමින් පරමාණු වටා හැඩය. දැන් බලන්න මේකේ HOC මෙතන ද්විත්ව බන්ධනය, මෙතන අපි ගත්තේ ඒක බන්ධනය. මේ විදිහට මෙන්න මේ ඔක්සිජන් වටා විකර්ෂණ ඒකක තිබුණා බන්ධන දෙකයි එක සර දෙකයි. විකර්ෂණ ඒකක 4යි. මොහොම් කාක්ෂික 4ක් වන විකර්ෂණ ඒකක 4ක් නම් මොහොම් කාක්ෂික 4ක් වන. ඒතර මොහොම් කාක්ෂික 4 S1යි P3යි එකතු වෙලා තමයි මොහොම් කරණය වෙන්නේ. SP3 S1යි P කාක්ෂික 3යි එකට එකතු වෙලා තමයි SP3 මොහොම් කාක්ෂික හැදෙන්න ඕනේ. එතකොට මොහොම් කාක්ෂික 4 හැදෙන්න මොහොම් කරණය සඳහා භාජනය විය යුතු කාක්ෂික තමයි S හා P කාක්ෂික 3. ඒ නිසා අපි කියන මේවා SP3 මොහොම් කරණය කියලා. මෙතන විකර්ෂණ ඒකක තියෙන 3ක්. ඒක බන්ධන දෙකයි, ද්විත්ව බන්ධන එකයි. ද්විත්ව බන්ධනයක් කියන්නේත් එක විකර්ෂණ ඒකකයක්. ඒක බන්ධන කියන්නේත් විකර්ෂණ ඒකකයක්. ඒතර ඒක බන්ධන දෙකට දෙකයි, ද්විත්ව බන්ධනයකට එකයි. විකර්ෂණ ඒකක 3යි. මොහොම් කාක්ෂික 3ක් වුණා. SP2. මේ අනුව කාබන් වටා හැඩය අපි ලියමු මේ විදිහට. පළවෙනි කොටස කාබන් වටා හැඩය. කාබන් වටා හැඩය. කාබන් හි සංයුජත කවචයේ මුළු ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 2යි මෙතන 2යි. කාබන් වටා
ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තියෙනවා. කාබන්හි සංයුජතා කවචයේ කාබන්හි සංයුජතා කවචයේ ඇති මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 4යි. බලන්න මේ පැත්තට 2යි මේ පැත්තට 2යි. උඩට යුගල් 2යි මේ පැත්තට යුගල් 2යි. 4යි. කාබන්හි සංයුජතා කවචයේ පයි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 1යි. පයි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 1ක් තියෙනවා. කාබන්හි සංයුජතා කවචයේ පයි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 1යි. ඒ අනුව VSEPR වාදය අනුව හැඩය කෙරෙහි බලපාන ඉලෙක්ට්‍රෝන යුගල් 3යි තියෙන්නේ. නැත්නම් විකර්ෂණ ඒකක 3යි තියෙන්නේ. 1යි 2යි 3යි පයි බන්ධනය අතාරිනවා. මේ අනුව VSEPR වාදය අනුව කාබන් වඩා ඇති විකර්ෂණ ඒකක සංඛ්‍යාව සමානයි 3යි. එනිසා හැඩය ත්‍රියානති තලීය. ත්‍රියානති තලීය. කාබන් වඩා බන්ධන ව්‍යාප්තිය පරමාණු වඩා හැඩය තලීය ත්‍රිකෝණාකාර නැත්නම් ත්‍රියානති තලීය. දැන් බලමු හයිඩ්‍රජන්ට සම්බන්ධ ඔක්සිජන් මෙතන. මෙන්න මේ ඔක්සිජන් වඩා විකර්ෂණ ඒකක කීයක් තියෙනවද? බන්ධන 2යි එකසර 2යි. ඔක්සිජන් වල සංයුජතා කවචය ඇති මුළු ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව කියන්නේ බන්ධන 2යි එකසර 2යි යුගල් 4යි. ඒ යුගල් 4 බෙදන්න බන්ධන යුගල් 2යි එකසර යුගල් 2යි. එකසර යුගල් 2යි බන්ධන යුගල් 2යි. හැඩය කියන්නේ බන්ධන යුගල් 2යි එකසර යුගල් 2යි. හැඩය කොනිකයි. දැන් හයිඩ්‍රජන්ට සම්බන්ධිත ඔක්සිජන්. හයිඩ්‍රජන්ට සම්බන්ධිත ඔක්සිජන් Hට संबंधित ऑक्सीजन. ऑक्सीजन ही संयुजता कवचे ඇති මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 4යි. ऑक्सीजन ही संयुजता कवचे ඇති බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගාන 2යි. ऑक्सीजन ही संयुजता कवचे ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගාන 2යි. බන්ධන යුගල් 2යි එකසර යුගල් 2යි. මුළු යුගල් ගාන තිබුණේ 4යි. එකෙන් බන්ධන යුගල් 2යි එකසර යුගල් 2යි. VSEPR වාදය අනුව ऑक्सीजन वटा හැඩය කෝනික. ऑक्सीजन වඩා හැඩය කෝනිකයි. බන්ධන 2යි එකසර 2යි. මේ තියෙන්නේ බන්ධන 2යි එකසර යුගල් 2යි හැඩය කෝනිකයි.
ऑक्सीजन वडा बंधन व्याप्तिය කොහොනිකයි කාබන් වඩා බන්ධන ව්‍යාප්තිය ත්‍රියානති තලය. දැන් බලන්න පරමාණු වඩා ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය. ඉලෙක්ට්‍රෝනිකල් ජ්‍යාමිතිය අහන්නේ දැන්. අපි මේ දක්වා සාකච්ඡා කළේ ප්‍රභේදවල හැඩ. එතෙන්දී ඉලෙක්ට්‍රෝනිකල් ගානත් කතා කළා. මෙතන දිත්ත බන්ධනය, මෙතන ඔබ දැක්කා මෙතන ඉලෙක්ට්‍රෝනිකල් දෙකයි එකසර බන්ධනිකල් දෙකයි. කාබන් වඩා විකර්ෂණයක 3යි 3 පැත්තට තිබුණේ. මේ ප්‍රභේදයේ පරමාණු වඩා ඇති ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය ඉලෙක්ට්‍රෝනිකල් සැකසුම කාබන් වඩා පළවෙනි කොටස. කාබන් වඩා ඉලෙක්ට්‍රෝනිකල් කීයක් තියෙනවද? මේ පැත්තට 1යි, මේ පැත්තට 1යි, මේ පැත්තට 1යි. යුගල 3යි. කාබන් වඩා ඉලෙක්ට්‍රෝනිකල් 3ක් තියෙනවා. ඒ නිසා අපෙන් අහන්නේ ඉලෙක්ට්‍රෝනිකල් ජ්‍යාමිතිය. මේකට පිළිතුර පළවෙනි කොටසට කාබන් වඩා ඉලෙක්ට්‍රෝනිකල් 3යි ත්‍රියානති තලීය. ත්‍රියානති තලීය. දෙවෙනි කොටස Hට සම්බන්ධිතව මේ යුගල් 4ක් තියෙනවා. එකසර යුගල් 2යි බන්ධන 2යි. ඉලෙක්ට්‍රෝනිකල් ජ්‍යාමිතිය යුගල් 4ක් නම් කියන්න ළමයි. චතුස්තලාකාර. ඉලෙක්ට්‍රෝනිකල් 3ක් නම් ත්‍රියානති තලීය. ඉලෙක්ට්‍රෝනිකල් 4ක් නම් චතුස්තලාකාර. පහත දී ඇති පරමාණු වල මොහොම්කරණය කාබන්. මේ කාබන් වඩා විකර්ෂණයක 3යි. විකර්ෂණයක 3 නම් 3 පැත්තට මොහොම් කාක්ෂික 3යි sp2. මොහොම්කරණය කාබන් වල sp2. Hට සම්බන්ධිත ඔක්සිජන් මෙතින් බලන්න විකර්ෂණයක කීයද? ඔක්සිජන් වඩා බන්ධන 2යි එකසර 2යි. විකර්ෂණයක 4යි. මොහොම් කාක්ෂික 4යි. මොහොම් කාක්ෂික 4ක් නම් sp3. sp3. Hට සම්බන්ධිත ඔක්සිජන්. Hට සම්බන්ධිත ඔක්සිජන් sp3. अब බලමු ඊළඟ අවස්ථාව. Hට සම්බන්ධිත O හා C. Hට සම්බන්ධිත O හා C. මෙන්න මේ බන්ධනය ගැන අහන්නේ. ලුයිස් යුහෙය අඩංගු පහත දී ඇති සිග්මා බන්ධන. සෑදීම සඳහා සහභාගී වන පරමාණුක කාක්ෂික නැත්නම් මොහොම් කාක්ෂික Hට සම්බන්ධිත O හා C. මෙන්න මේ සිග්මා බන්ධනය ගැන අහන්නේ. ඒ බන්ධනය ගැන පිළිතුරු ලිවීමේදී මේ ඔක්සිජන් වඩා එකසර යුගල් 2යි බන්ධන යුගල් 2යි දෙපැත්තේ විකර්ෂණ ඒකක 4යි. මේක මොහොම්කරණය sp3. පළවන කොටසේ හයිඩ්‍රජන් සම්බන්ධ ඔක්සිජන් හා කාබන් අතර මෙතන sp3, මෙතන කාබන් වල මෙතන තියෙන දිත්ත බන්ධනය, මෙතන තියෙන ඍණාරෝපණය. මේ කාබන් වල බන්ධන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට 1යි, මේ පැත්තට 1යි. මෙතන දිත්ත බන්ධනයක් තියෙන්නේ. විකර්ෂණයක ගත්තොත් 1යි 2යි 3යි. විකර්ෂණයක 3 නම් sp2. මෙතන විකර්ෂණයක 4 නිසා sp3. එහෙමනම් ඔක්සිජන් සහ කාබන් අතර සිග්මා බන්ධනය සාදීමට ඔක්සිජන්හි sp3 මොහොම් කාක්ෂිකය ඔක්සිජන් වල sp3 මොහොම් කාක්ෂිකය සමග කාබන් වල කාබන්හි
sp2 मुहुम කාක්ෂිකය. කාබන වල sp2 මුහුම් කාක්ෂිකය. ඔක්සිජන් වල sp3 කාබන වල sp2 මේ සිග්මා බන්ධනය. ඊගාට O සහ H දෙවෙනි කොටස. ඔක්සිජන් වල මේ සිග්මා බන්ධනය හැදෙන්නේ ඔක්සිජන් වල sp3 මුහුම් කාක්ෂිකයයි हाइड्रोजन वाला एक S परमाणु का काक्षिक है रेखीय अतिच्छादन ऑक्सीजन ही sp3 मुहुम काक्षिक है sp3 मुहुम काक्षिक है हा हाइड्रोजन वाला एक S परमाणु का काक्षिक है इक्कीस परमाणु काक्षिक है रेखीय अतिच्छादन ओसाई छतर सिग्मा सासन जो बंधन है देना बलमु इलाग अवस्था यूरिया वाला लुइसियू है पहत देखी NH2CO NH2 अंकणे कल दिन एक देख तुना हतर पह මෙතන තියෙන යූරියා අණුවේ මූලද්‍රව්‍ය පරමාණු ඔය දක්වා ඇති පරිදි අංකණය කරලා තියෙනවා. යූරියා වල ලුයිස් හේ මේ එක් පරමාණු වල මොහොම් කරන අවස්ථාව ගැන අහලා තියෙන්නේ. අපි බලමු N1 යම් කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් වටා එහි සංයුජතා කවචේ මුලින්ම බලන්න විකර්ෂණ ඒකක කීයක් තියෙනවද කියලා. විකර්ෂණ ඒකක කියලා කිව්වම ඒක බන්ධන එක විකර්ෂණ ඒකකයක්. ද්විත්ව බන්ධනයක් එක විකර්ෂණ ඒකකයක්. ත්‍රිත්ව බන්ධනයක් එක විකර්ෂණ ඒකකයක්. එක සරිගලයක් එක විකර්ෂණ ඒකකයක්. මේ අනුව N1 වටා විකර්ෂණ ඒකක තියෙන 3ක්. මෙතන 3යි මෙතන 1යි. සෙරම 4යි. C2 වටා විකර්ෂණ ඒකක 1යි මේ පැත්තට 1යි මේ පැත්තට 1යි 3යි. N4 වටා විකර්ෂණ ඒකක 1යි 2යි 3යි මෙතන 1යි 4යි. මොහොම් කරන අවස්ථාව විකර්ෂණ ඒකක අණුව තීරණය කරන්න. විකර්ෂණ ඒකක දෙකක් නම් මොහොම් කාක්ෂික දෙකක් ගන්න. SP. විකර්ෂණ ඒකක තුනක් නම් මොහොම් කාක්ෂික තුනක් ගන්න. SP2. විකර්ෂණ ඒකක හතරක් නම් මොහොම් කාක්ෂික හතරක් ගන්න. SP3. මේ අනුව C2 වටා විකර්ෂණ ඒකක තුනක් තියෙනවා. විකර්ෂණ ඒකක තුනක් කියන්නේ මොහොම් කරණය. විකර්ෂණ ඒකක තුනක් නිසා මොහොම් කාක්ෂික තුනයි මොහොම් කරණය SP2. C2 SP2. N1 N1 පරමාණු වඩා විකර්ෂණ ඒකක හතරක් තියෙනවා. මේ බලන්න. බන්ධන ඉලෙක්ට්‍රිකල් 3යි එක සරිගලයයි. සේරම විකර්ෂණ ඒකක 4යි. විකර්ෂණ ඒකක 4ක් නම් මොහොම් කාක්ෂික 4ක් ඕන. මොහොම් කාක්ෂික 4 හැදෙන්නේ S1යි P3යි එකට එකතු වෙලා. SP3. මෙතනත් N4 මේ වගේමයි. විකර්ෂණ ඒකක 3යි මේ පැත්තට 1යි 4යි. 4යි කියන්නේ SP3. O3 බලන්න ද්විත්ව බන්ධනයක් කියන්නේ එක විකර්ෂණ ඒකකයක්. එක සරිගල් දෙකට විකර්ෂණ ඒකක 2යි. මුළු විකර්ෂණ ඒකක 3යි. විකර්ෂණ ඒකක 3යි කියලා කියන්නේ මොහොම් කාක්ෂික 3යි SP2. SP2. යූරියා වල ලුයිස් යූහෙට අදාළ දී ඇති පරමාණු වල මොහොම් කරන අවස්ථා සඳහන් කළේ. SP3 මේක SP2 මෙතනත් SP2. දැන් බලමු ඊළඟ අවස්ථාව. පාද දක්වන බන්ධන කෝණ N1 C2O3 N1 C2O3 මෙන්න මේ කෝණය. බන්ධන කෝණය ගැන අපිට මෙහෙම හිතන්න පුළුවන්. මේ කාබන්
වටා තියෙන මේ ආකාරයට මෙතන තියෙන කාබන් වල sp2 මුහුම් කරණය කාබන් වල sp2 මෙතන ඒක බන්ධන මෙතන දිත්ත බන්ධන ඒක බන්ධන හා දිත්ත බන්ධන මෙතන ඒක බන්ධන දෙකයි මෙතන දිත්ත බන්ධන එකයි අවකාශී බන්ධන ව්‍යාප්තිය බන්ධන තුනයි තුන් පැත්තට ආසන වශයෙන් කෝණය 120කට විතර නමුත් පහත් දක්වන බන්ධන කෝණය 120ට වඩා අඩුයි ආසන වශයෙන් 120යි බන්ධන කෝණ ආසන වශයෙන් 120යි නැත්නම් 120ට වඩා බන්ධන කෝණය යම් ප්‍රමාණයක් අඩු වෙනවා සුළු ප්‍රමාණයක් අර කාබන් ඔක්සිජන් දිත්ත බන්ධනයේ බන්ධන ව්‍යාප්තිය හේතු කොටගෙන සුළු වෙනසක් තියෙනවා. මෙතන බන්ධන කෝණ N1 C2 O3 ආසන වශයෙන් 120ක් කියලා දෙන්න පුළුවන්. දල වශයෙන් 120ක්. C2 N4 H5 මෙතන මේ නාඩිජන්ට H පරමාණු දෙකක් සම්බන්ධ වෙනවා. මෙතන තියෙන එක සරයුක්මයක්. මෙතන H පරමාණු. N වඩා බන්ධන ව්‍යාප්තිය බලන්න. බන්ධන තුනයි එක සරයුකලයි. පිරමිඩ ආකාරයි. අංශක 109ට වඩා අඩුයි. අංශක 107ක් විතර කෝණය. මොකද ඇමෝනියා වල බන්ධන කෝණය අංශක 107.3. මේ නිසා මේ බන්ධන කෝණය අංශක 107.3ට වඩා අඩුයි. ඒ ආසන අගයක් දෙන්න පුළුවන්. මේක අංශක 107ක් ආසන වශයෙන්. 107ක් පමණ කියලා. එසේනම් පිරමිඩාකාර බන්ධන කෝණයක් එන්නවනේ. C2N4H C2N4H H පාහෝ මේ H ආසන වශයෙන් 107ක් ආසන වශයෙන් අංශක 107ක් මේ කෝණය අංශක 120ට වඩා අඩු බන්ධන කෝණයක් C2 වඩා බන්ධන ව්‍යාප්තිය ඒ වගේම මෙතන තියෙනවා පහත දී ඇති පරමාණු වල ඉලෙක්ට්‍රෝනගේ ජ්‍යාමිතිය N1 ඉලෙක්ට්‍රෝනගල් 4ක් තියෙනවනේ නේ බන්ධනගල් 3යි එක සැර එකයි මුළු ඉලෙක්ට්‍රෝනගල් 4යි ඉලෙක්ට්‍රෝනගල් 4ක් නම් ව්‍යාප්තිය චතුස්තලයයි චතුස්තලීය C2 විකර්ෂණයක 3යි 3 පැත්තට ත්‍රියානති තලීය ත්‍රියානති තලීය N4 N වඩා බන්ධන යුගල් 3යි එක සැර යුගලයි විකර්ෂණයක 4යි ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය යුගල් 4 නිසා චතුස්තලාකාර චතුස්තලීය ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය මේ යූරියා වල NCN මේ පරමාණු වල බන්ධන කෝණ ව්‍යාප්තියත් ඒ පරමාණු වල ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් සඳහන් කළේ බලන්න මේකේ ලුයිස් යූහේ මෙන්න මේ ලුයිස් යූහේ සිග්මා බන්ධන සෑදීම සඳහා සහභාගී වන පරමාණු කක්ෂයක නැත්නම් මොහොම් කක්ෂය කවරක්ද කියලා අහන්නේ N1H මෙන්න මේක ළමයි හයිඩ්‍රජන් වල තියෙන්නේ 1s පරමාණු කක්ෂයක නයිට්‍රජන් වල තියෙන්නේ මේ විකර්ෂණ ඒකක 4ක් තිබුණානේ n වටා මේ 1 2 3 4යි sp3 මේ අනුව ඔබට පේනවා
नाइट्रोजन වල sp3 මුහුම් කාක්ෂිකයත් හයිඩ්‍රජන් වල එකස් පරමාණුක කාක්ෂිකයත් රේඛීය අතිච්ඡාදනයෙන් තමයි මේ NH බන්ධනය හැදෙන්නේ. එසේනම් මෙතන ලියන්න පුළුවන් අපිට नाइट्रोजन වල sp3 මුහුම් කාක්ෂිකය सह हाइड्रोजन वाला एकस परमाणु काक्षिके हाइड्रोजन वाला एकस परमाणु काक्षिके एकस परमाणु काक्षिके मेदन्ना රේඛීය අතිච්ඡාදනයෙන් තමයි සිග්මා සහ සනිජ බන්ධනය හැදෙන්නේ. नाइट्रोजन सह हाइड्रोजन परमाणु දෙකේ නෂ්ටි ආකරණ රේඛාව මත नाइट्रोजन වල sp3 මුහුම් කාක්ෂිකයත් हाइड्रोजन වල ගෝලාකාර කාක්ෂිකයත් එකිනෙක රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනය හැදෙන්නේ. ඊළඟ අවස්ථාව N1C2 N1 वाला sp3 C2 वाला विकर्षण एक तुनाई sp2 मुहम काक्षिके में अनुवा N1 वाला sp3 मुहम काक्षिके सह N वाला sp3 मुहम काक्षिक सह C2 वाला सीधे का sp2 मुहम काक्षिक රේඛීය අතිච්ඡාදනයෙන් ඒ සිග්මා බන්ධනය හැදෙන්නේ. N1C2 මේ සිග්මා බන්ධනය ගැන ඒ සඳහන් කළේ. C2O3 මේ සිග්මා බන්ධනය C2 වල sp2 මුහුම් කාක්ෂිකය O3 වල O3 परमाणु වටා විකර්ෂණයක තියෙනවා එක සරගල් දෙකයි. මෙතනත් ද්විත්ව බන්ධනය කියන්නේ එක විකර්ෂණයක එකක්. විකර්ෂණයක තුනක් නිසා එතනත් sp2 මේකත් sp2 මේ නිසා අපිට ලියන්න පුළුවන් C2 sp2 මුහුම් කාක්ෂිකය कार्बन वाला sp2 मुहम काक्षिके ऑक्सीजन वाला sp2 मुहम काक्षिके මෙතන මේ කෙලවර පරමාණුවක් නිසා මුහුම් කාක්ෂිකය වෙනවට ඔක්සිජන් වල තියෙන p කාක්ෂිකයක් ගන්නත් පුළුවන් 2p කාක්ෂිකය. ඔක්සිජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති 2p කාක්ෂිකයේ සහභාගීත්වයෙන් සිග්මා බන්ධනය සාදන්නත් පුළුවන්. ඒ නිසා මෙතන පිළිතුරු ලිවීමේදී ඔබට පිළිතුරු ඉදිරිපත් කළ හැකි ආකාර දෙකක් තියෙනවා. එක්කෝ sp3 මුහුම් කාක්ෂිකය කියලා කියන්නේ. නැත්නම් 2p පරමාණුක කාක්ෂිකය කියලා නම. ऑक्सीजन परमाणु තියෙන 2p परमाणुක කාක්ෂිකය 2p परमाणुක කාක්ෂිකය මෙන්න මේ විදිහට ඔබට පුළුවන් N1H සිග්මා බන්ධනය sp3 1s ඒ වගේම N1C2 මේක sp3 sp2 ඒ වගේම C2O3 sp2 sp3 හෝ 2p දැන් අපෙන් අහනවා ඊළඟ කොටසේ
බන්ධන කෝණවල ආසනගයන් දක්වමින් ඉහත දී ඇති ලුයිස් ව්‍යුහේ හැඩය දල සටහන. NH බන්ධනය සම්බන්ධ කෝණ අදාළ නොවේ කියලා තියෙනවා, අවශ්‍ය නැහැ කියලා. අනිකුත් සියලුම බන්ධන කෝණ දක්වන්න කියලා. අනිකුත් බන්ධන කෝණ. බලන්න කොහොමද මේක යන්නේ? C වටා බන්ධන ව්‍යාප්තිය. තලීය ත්‍රිකෝණාකාර ස්වරූපයක් තියෙන. මොකද C වල මුහුම් කරන්නේ sp2. sp2 කියන්නේ ත්‍රියානිත තලීය. කාබන් වල බන්ධන තුනයි තියෙන්නේ. විකර්ෂණයක තුනයි. ඒ තුනම බන්ධන. කාබන් වල බන්ධන තුන තුන් පැත්තට වේදෙන. කාබන් බන්ධන තුන තුන් පැත්තට. ත්‍රියානිත තලීය. ඒක නිසා මෙතන අපි කාබන් ලිව්වත් මෙහෙම කාබන් වල බන්ධන මේ විදිහට යන්නේ. දැන් බලන්න කාබන් වලින් ඔක්සිජන්ට මේක තියෙන දිත්ත බන්ධනය. මේක දිත්ත බන්ධනය. මෙතන නයිට්‍රජන්. තද කාබන් වලින් ඔක්සිජන්ට දිත්ත බන්ධනය, අනිත් දෙක ඒක බන්ධන නයිට්‍රජන් වලට. නයිට්‍රජන් වලට තියෙන්නේ N වටා H පරමාණු දෙකක් මෙතන. මේ විදිහට එක සැරයක මේකුත් එක්ක. එක සැරයක මේකුත් එක්ක H දෙකක් දෙපැත්තට විහිදෙන්නේ. එතකොට මේ NH බන්ධන කෝණ බලාපොරොත්තු වෙන්නේ නැහැ. NH බන්ධන කෝණ බලාපොරොත්තු නැහැ. මේ බන්ධන කෝණ විතරයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔබට මෙතන කෝණය ආසන වශයෙන් 120ක් කියන්න පුළුවන්. මෙතන O, මෙතන CN. ආසන වශයෙන් 120ට යනවා. තලීය ත්‍රිකෝණාකාර නිසා මේක 120යි ආසන්නව. 120ක් ආසන්නව. 120ක් ආසන්නව. ඔය බන්ධන කෝණ. ඒතර අපිට නිර්මාණය කරන් තියෙන එච්චරයි. බන්ධන කෝණවල ආසනගයන් දක්වමින් ඉහත දී ඇති ලුයිස් ව්‍යුහේ හැඩේ දල සටහන මෙන්න හැඩය. NH සම්බන්ධ කෝණ හැර අනිකුත් බන්ධන කෝණ පෙන්වන්න. NH අවශ්‍ය නැහැ. මේකේ NH දැන් බලන්න මෙතන කාබන් වල බන්ධන ව්‍යාප්තිය තලීය ත්‍රියානති තලීය නැත්නම් තලීය ත්‍රිකෝණාකාර ස්වරූපය තියෙන්නේ. එතකොට මේ NH බන්ධන ව්‍යාප්තිය ගැන අපෙන් අහන්නේ. ඒ නිසා මේක තමයි අපෙන් අහපු ප්‍රශ්නෙට පිළිතුර. මේ බලන්න. බන්ධන කෝණ වල ආසනගයන් දක්වමින් ලුයිස් ව්‍යුහේ හැඩේ දල සටහන NH බන්ධන කෝණ බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට මේක තමයි පිළිතුර. දැන් අපි මේ දක්වා සාකච්ඡා කළේ විවිධ අයන සහ අණුවල ලුයිස් ව්‍යුහ නිර්මාණය කළා. ස්ථායි ලුයිස් ව්‍යුහ නිර්මාණය කරා. ඊට පස්සේ ඒ ප්‍රභේද සඳහා තිබිය හැකි සම්ප්‍රයුක්තතා ව්‍යුහ නිර්මාණය කළා. සම්ප්‍රයුක්තතා ව්‍යුහ අතරින් ස්ථායි ව්‍යුහ මොනවද අස්ථායි ව්‍යුහ මොනවද කියන යන වගේ නිගමනය කළා. ස්ථායීතාවට හේතුව අස්ථායීතාවට හේතුව. ඊට අමතරව ලුයිස් ව්‍යුහ වල යම් පරමාණු කොටා ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්ති හැඩ ඒ වගේම පරමාණු වල මුහුම් කරන අවස්ථා ඒ වගේම ඒ පරමාණු වල බන්ධන ව්‍යාප්ති වල බන්ධන කෝණ සාකච්ඡා කළා. ඊට පස්සේ ප්‍රභේදවල ව්‍යුහය නැත්නම් සැකිල්ල පරමාණු සැකිල්ල අවකාශයේ ව්‍යාප්ති වන ආකාරයේ හැඩ ආසන්න බන්ධන කෝණ
දක්වමින් ඉදිරිපත් කළා. මේ පාඩමේදී අපේ බලාපොරොත්තුව ලුයිස් ව්‍යුහ සම්ප්‍රයුක්තාව මොහොම්කරණය පිළිබඳ ඔබේ දැනුම ප්‍රගුණ කිරීම. අපි බලමු ඊළඟ පාඩමේදී බන්ධන යටතේ දීද්‍රව ගූර්ණය සම්බන්ධ කොටස සාකච්ඡා කරන්න.